සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද දවසේත් උදෑසන සම්බුද්ධ පූජාව පවත්වමින් උතුම් බෝධීන් වහන්සේ උදෙසා පූජෝපහාර පවත්වමින් මේ හැම දෙනාම සකසා පිළියෙල කරගත්තේ පූජෝපහාරයන් තුලින් ඒ උතුම් බුද්ධ වන්දනාව පූජාව පවත්වලා මහත් වූ පුණ්‍ය කුසල ධර්ම රාශියක් රැස් කරගෙන ඉන්න මොහොතක තවදුරටත් පුංචි කාලයක් මේ දහම් කතිකාවත නැත්තම් මේ දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපි උත්සාහ කරන්නේ අපිට මේ කරන හැම කටයුත්තකින්ම හොඳම සාධාරණ ප්‍රතිඵලයක් අත්විඳින්නට අපි තවත් මොන විදිහේ දේවල්ද අපි තුල සකස් කරගත යුත්තේ කියන කාරණාව පැහැදිලි කරගෙන ඉදිරියට ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලැබීම සඳහා සූදානමක් ඇති කරගන්නටයි උත්සාහ කරන්නේ. අපි හැමදෙනාම විවිධ මට්ටම් වලින් විවිධ පුණ්‍ය කුසල ධර්ම සමග එකාසු වෙමින් අපි කටයුතු කරනවා. ඒ වගේම අපි හැම මොහොතකම මේ පුණ්‍ය කුසල ධර්මයන් එක්කම නැහැ. අපේ ජීවිතයට මුහුණ දීලා ඒ ජීවිතය තුළ තියෙන වැඩ කටයුතු වලත් නිරත වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒකෙදි අපි ආයමත් ධර්මයෙන් බැහැර වෙනවා වගේ අපිට දැනෙනවා, හිතෙනවා. ඉතින් පින් කුසල ධර්ම එක්ක එකතු වෙන වෙලාවක් මොනවා හරි කරනකොට ඒක හිතෙනවා ධර්මයේ හැසිරීමක් කියලා. ඉතින් ඒක තුල අපිට යම්කිසි පීඩාමය තත්වයන් එන අවස්ථාත් සතුටු වෙන්න පුළුවන් අවස්ථාත් කියලා අවස්ථා දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ එක දිගට ටිකක් පින් කුසල් දහම් වැඩසටහන් ඒවත් එක්ක එකතු වෙලා ඒ වැඩත් එක්ක යනකොට අපේ හිතේ සතුටක් සැනසීමක් මතුවෙමින් යම්කිසි සුවදායි අත්දැකීම් ටිකක් ලැබෙනකොට අපි සතුටු වෙනවා, අපි දැන් ධර්ම මාර්ගයේ ඉන්නවා. ඒ වගේම ඒ කටයුතු ටිකක් අතපසු වෙලා ගෙදර දොරේ වැඩ කටයුතු වලට යෙදිලා ඒ වැඩ කටයුතු එක්කලා කාර්යබහුල වෙලා ඒ විදිහට ජීවිතේ
ටිකක් අර ධර්මයේ කොටස් වලින් මගහැරෙනවා වගේ අපිට දැනෙනකොට අපේ හිතේ විදිරීමක් පසුතැවීමක් ඇති වෙනවා. අපි ධර්මයෙන් ඈත් වෙනවා කියලා. ඇත්තටම වර්තමානයේ බොහෝ පිරිසකට ධර්ම මාර්ගයේ මේ විදිහට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒක එහෙම වෙන මට්ටමකුත් යම් කිසි ආකාරයක නැතුව නෙවෙයි. ඒ කියන්නේ ජීවිතයේ වෙන වැඩ කටයුතු එක්ක විතරක්ම යෙදෙන්න වුණාම අපිට මේ දහමට සමීප වෙන්න තියෙන පාර වැහෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක ටිකක් පැහැදිලිව හැබැයි තේරුම් ගන්නට ඕන. මොකද ඒ කටයුතු ටිකක් අතරේ අපි පින්දහම් කුසල් ටිකක් එක්ක එකතු වෙනකොට අපිට හිතට සතුටක් සැනසීමක් එනකොට අපි හිතනවා මේ ලොකු ධර්ම මාර්ගයක දැන් අපි ඉන්නවයි කියලා. ඒක පුණ්‍ය ධර්ම වැඩෙන මාර්ගයක්. කුසල ධර්ම වැඩෙන අවස්ථාවක්. ඒක ඇත්ත. ඒ වුණාට අපිට මේ දෙකේ දැන් සාමාන්‍යයෙන් වැඩ කටයුතු එක්ක gedara dore සහ ඒ අපේ ජීවිතය තුළ තියෙන වැඩ කටයුතුත් එක්ක බොහෝ කොට වැඩ කරගෙන යනකොට ඒ වගේ පාප අකුසල ධර්ම වලට සම්බන්ධ වෙන බවක් මේ හිතේ දකින්න ලැබෙනවා. එතකොට අර එතන පීඩාව දැනෙන්නේ අපිට පාපස්ස අකරණං කියන කතාවට යන්න අමාරුකමක් ඒකේ දැනෙන්නේ. පාපය අකුසලයේ කරන්න වෙන ස්වභාවයකට මිනිස්සු පරිසරය හදාගෙන දැන් තියෙනවා. පරිසරය තුළ මිනිස්සුන්ට එහෙම තල්ලුවක් හිතට එනවා. විවිධ සාධාරණ හේතු මතුවලා එනවා. විවිධ සාධාරණ කටයුතු යෙදිලා එනවා. එතකොට ඒ සාධාරණත්වයත් එක්කලා පුංචි පාප පුංචි අකුසල ධර්ම නොසලකා හැරලා වැඩ කරගෙන යන අවස්ථාවකට තල්ලු වෙලා යනවා. ඒ වගේම පුණ්‍ය ධර්ම කුසල ධර්ම වලට යෙදෙන්න අවස්ථාව ලැබුණාම ඒක මගහැරිලා පින්කම් දානමාන පින්කම් බුද්ධ වන්දනා වගේ දේවල් සිදු කරගෙන එහෙම යනකොට අර පාපයන්ගෙන් වෙන්වීමක් දැනෙනවා. ඒ කාලය තුලව පාප අකුසල ධර්ම වලට බලවත් යෙදෙන ස්වභාවය අවම වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි පුණ්‍ය ධර්ම කුසල ධර්ම වල සම්පූර්ණ උත්පාදනයක් සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහේ යම් කිසි ආකාරයක ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා මූලිකව මේ විදිහේ ආකාර දෙකකින් දැනෙන්න තේරෙන්න පටන් ගැනීම සාධාරණයි. ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔය ආකාර දෙකෙන් විතරක් අපිට මනින්න බෑ දහමද කියලා. මොකද බුද්ධානුශාසනාව මේ දෙකකින් නතර වෙලා නැහැ. බුද්ධානුශාසනාව තවත් ඉදිරි පියවරකට ගමන් කරනවා. ඒ තමයි සචිත්ත පරියෝදපන. නේද? සබ්බ පාපස්ස අකරණං කීව වගේම කුසලස්ස උපසම්පදාව කීව වගේම තව පියවරකට තියෙනවා. මොකද්ද? සචිත්ත පරියෝදපන. සකීය චිත්තසංතානයේ පාරිශුද්ධත්වයට පත් කර ගැනීම කියන කාරණාව අතිශයින්ම වැදගත්. එතකොට ඒ සඳහා අපිට මේ ඉහතින් පවසන ලද කාරණා දෙක උපකාර කරගන්න සිද්ධ වෙනවා. ඒ වුණාට සචිත්ත පරියෝදපනම් කියන කරුණ ඔය දෙක නිසා සිදු නොවීමට ඉඩ කඩකුත් තියෙනවා. ඔය දෙක සිදු වුණා කියලා සිතේ පාරිශුද්ධත්වය ගොඩනගෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයකට මේක නිතර පවසන එකක්. ධර්මාශෝක රජතුමා ධර්මාශෝක වෙන්න කලින්
කොහොමද හිටියේ? ඡණ්ඩාශෝක. පාප අකුසල ධර්ම බහුල වශයෙන් සිදු කරගෙන. මිනිස් ඝාතන සිදු කරමින්, අකුසල ධර්ම රැස් කරමින්, පාපයන්ගේ යෙදෙමින්, ලේ තැවරුණු අත්ඇතිව තමයි සතුටු වුණේ. ඉතින් ඒ හැම තැනකදීම අශෝකගේ තිබුණේ ඡණ්ඩ ස්වභාවය. පදුට්ට මනස. මනසාචේ පදුට්ටේ. කතා කෙරුවෙත් එහෙමයි, ක්‍රියා කෙරුවෙත් එහෙමයි. භාසතිවා කරෝතිවා. එතකොට ඒ වගේ පාප අකුසල ධර්ම රැස් කිරීමේ වැඩපිළිවෙලේ හිටියා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණාට පස්සේ සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හරහා ඒ ධර්මයේ ඇහුවට පස්සේ අත්හැරියා. ඒ පාපයන්ගේ අකුසල ධර්මයන්ගේ අකරණයකට ගියා. ඊට පස්සේ ශාසනය උදෙසා මොනවද මං කරන්න ඕනේ කියලා හොයලා බැලුවා. ශාසනය උදෙසා දූපුතුන් පූජා කළා. ශාසනය උදෙසා ධර්ම මාර්ගයේ පිරිසිදු කරන්න, පිරිසිදු ධර්මයේ රකින්න සුපේසල ශික්ෂාකාමී මහා සංඝරුවනට අනුග්‍රහ කළා. ධම්මදී නේ දානමාන ආදී, ඒ වගේම ආරාම විහාර ආදී දේවල් පූජා කිරීම, ඒ වගේම ගිලාන ප්‍රත්‍ය ආදී දේවල් වලින් උපකාර කරන ධර්ම ප්‍රචාරක කටයුතු වලට, බුද්ධ ශාසනික ධර්මය මේකයි කියලා ප්‍රචාරක කටයුතු වලදී ධර්ම දානමය වශයෙන් උදව් කළා. එනම් පුණ්‍ය කුසල ධර්මත් උත්පාදනය කළා. හැබැයි ධර්මාශෝක රජතුමාට කරුණක් බැරුව ගියා. ඒ තමයි සචිත්ත පරියෝදපන. සොකීය චිත්තසංතානයේ පාරිශුද්ධත්වය ඒ සමග ගොඩනගා ගැනීම සම්පූර්ණ කරගන්න බැරි වුණා. හිත පිරිසිදු උනේම නැහැ කියන්න බෑ. ඒ වුණාට එහි ගැටලු තිබුණා. ආගේ ගැටලු අර රැස් කරගත්තු ගාක් දේවල් හරහාට තියා වෙලා ඒවට හරස් වෙලා අවසාන මොහොතේදී, අවසාන හුස්ම හෙළන මොහොතේදී දමනය නොවුන ස්වභාවය හිතේ පැන නගියා. පිරිසිදු නොවුන, දමනය නොවුන ඒ ස්වභාවය ඉස්මතු වෙලා. ඒ නිසාවෙන් සුගතියකවත් හිත පිහිට ගන්නට බැරි තත්වයකට පත් වුණා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී අපි මේ කරන කටයුතු ටික සමහර විට අපේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්න උදව් කරගන්න ස්වභාවයකුත් තියෙන්න පුළුවන්. එහෙම නොවී අපි මේ ධර්ම මාර්ගයේ කටයුතු හැටියට පේන ටික මේ විදිහට කරගෙන යන්නත් පුළුවන්. ඉතින් මේක තම තමන්ගේ චිත්ත අභ්‍යන්තරික කටයුත්ත. මේක බුද්ධ ශාසනයේ වැරැද්දක් නෙවෙයි. මේක බුද්ධ ශාසනයේ වැරදක් නිසා ධර්මාශෝක රජතුමාට එහෙම වුණා නෙවෙයි. තමා බුද්ධ ශාසනයත් එක්ක කටයුතු කරපු පිළිවෙලේ වැරද්දක් මේ තියෙන්නේ. බුද්ධ ශාසනය හරියටම හඳුනා නොගත් එකේ වරදක් තියෙනවා. එහෙනම් කඳු උසට දම්පැන් පූජා කළපු එවන් කෙනෙකුට අත්වන ඉරණමත් උණ ඉරණමත් එක්ක අපි ටිකක් අපේ ජීවිතය ගැන සැලකිලිමත් විය යුතුයි. ඉතින් මේක බය ඇති කරගන්න කියනව නෙවෙයි. බය වුණා කියලා ඇති දෙයක් කරගන්නේ. නමුත් අපි ඔවට බය නැහැ කියලා අපිට නිර්භයව ඉන්න පුළුවන් තත්ත්වයක නැත්නම් ඒ බය අපිට හානි කරයි. ඒ බය අපිට නිකන් ඇති වෙන්නේ නැහැ. අපිට එහෙම අපි ඔවට බය නැහැ කියලා කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි ඔව ගැන සැලකිල්ලක් නැහැ. අපි ඔව ගණන් ගන්නෙ නෑ ඔය වගේ ඒවා කියලා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල තියෙන මේ ධර්ම මාර්ගය තුල තියෙන පැහැදීමක් නැතිකම නිසා අපි බය නැතුව ඉන්නත් පුළුවන්. ඔය කතා කිව්වට එහෙම බයක් හිතට දැනෙන්නේ නැහැ. අපිට අපේ ජීවිත ගැන
එහෙම චින්තනයක් නැහැ. තියෙන්නේ බාහිර ලෝකයක එකතු වෙලා විසිරිච්ච මනසක් එක්ක නිරන්තරයෙන් කටයුතු කරගෙන යන මානසික ස්වභාවය වුණාම ඒ වැඩ ටික ගැන කල්පනා කරනවා මිසක අපිට මේ විදිහට සද්ධාව ඉපදින වැඩපිළිවෙලක් නැති වුණොත් ඒ සද්ධාවෙන් ජීවිතේ මේ ධර්ම මාර්ගයේ තේරුම් ගන්න වැඩපිළිවෙලක් නැති වුණොත් අපිට ওই කතා ඇහුණයි කියලත් විශේෂ අමුත්තක් දැනෙන්නේ නැහැ. ඒ බය නැති වෙන පළවෙනි එක. ඒ බය නැතිකම නිසා අනිවාර්යයෙන්ම සතර පාගමකට හේතු වෙනවා. තව කෙනෙකුට මේ බය ඇති වෙනවා. මොකද්ද පිනක් දහමක් කරගන්න බැරි වුණොත් ලොකු අනතුරක් වෙනවා. මේ පාප අකුසල ධර්මයේ කියදුනොත් ලොකු අනතුරක් වෙනවා කියලා යම්කිසි බයක් ඇති වෙලා ඒ බය නිසාවෙන් ධර්ම මාර්ගයකට ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙලා හැබැයි කරන්නේ මොකද්ද? පිනක් දහමක් කරනවා. එතකොට ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු ටිකේ යෙදේ. ඒක තමන්ට පුළුවන් මට්ටම් වෙනස්. ඒ පුළුවන් මට්ටම් වලින් කරනවා. දැන් ධර්මාශෝකරතුමා රාජ්‍යමය වශයෙන් ඒක කළා. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඒවා කළා. එතකොට රාජ්‍ය අනුග්‍රහය නැත්නම් ඔබේ ගෙදර කියන රාජ්‍යය තියෙනවනේ. ඔබ රජ කරන්නේ ඔබේ ගෙදර රාජ්‍යයනේ. නේ ගෙවල් සම්බන්ධයෙන් ගෙදර රාජ්‍යයේ රජින මමයි නැත්නම් රජා මමයි කියලා ඉන්නේ. එතකොට ඒ රාජ්‍ය බලය ඒ රාජ්‍යයේ අනුග්‍රහය සම්පූර්ණයෙන් ලබා දීලා දාන පින්කම් කරනවා. ගෙදර ඉන්නවා නම් සමාජිකව ඒ සියලු දෙනා අනිවාර්යයෙන් මේකට සම්බන්ධ කරගන්නවා. දැසිදස්සෝ ඉන්නවා නම් ඒගොල්ලෝ මේවට යටත් වෙලා වැඩ කරගන්නවා. එතකොට සම්පූර්ණ මේ නිවස කියන රාජධානියේ රාජ්‍යයේ සියලුම කට්ටියගේ අනුග්‍රහය ලැබෙනකොට රාජ්‍ය අනුග්‍රහය වගේ දැනෙනවා ඒක. ඉතින් සමහර වෙලාවට ඒ වගේ අනිත් පැත්තට යන අයත් ඉන්නවා. ඒවට ආපස්සට අදින අයත් ඉන්නවා. ඒකට ඒගොල්ලෝ අර අනිත් තලයට යනවා කලින් කට්ටිය. මේගොල්ලෝ මෙහෙම පින්න ධර්ම කුසල ධර්ම කරනකොට දැන් ධර්මාශෝක රජතුමා කරපු කටයුත්ත කළා වෙනවා. තමන්ට පුළුවන් විදියට. හැබැයි එපමණකින්ම ධර්මාශෝක රජතුමාට පූර්ණ ආරක්ෂාව පූර්ණ රැකවරණය සැලසෙන්න උපකාරයක් බුද්ධ ශාසනයෙන් සිද්ධ වුණේ නැහැ කියලා සමහර අයට හිතෙනවා නම් එතකොට එයාලා හිතන්නේ බුදු සසුන හරි ප්‍රතිඵල නැති එකක් කියලා. මෙච්චර කොලා කෝ ප්‍රතිඵලයක් කියන කට්ටනට යනවා. එහෙනම් අපි මේ චුට්ටක් මේවා කරලා අපිටත් වැඩක් නැහැ කියලා අතහැරලා දාලා ආයෙ හිටපු තැනට යන්න පුළුවන්. එතකොට ආයෙ බුද්ධ ශාසනයේ ඉදිරි ගමනක් නැහැ. මේවයින් තොරද නෙමෙයි බුද්ධ ශාසනය. මේවා සිදු වූ පමණින්ද බුද්ධ අනුශාසනාව සම්පූර්ණ වීමක් නැහැ. මොකක්ද අත්‍යවශ්‍යකම? සුචිත්ත නෙවෙයි සචිත්ත. සචිත්ත පරියෝදපන. සොකීය චිත්තසංතානයේ පාරිශුද්ධත්වය ගොඩ නැගෙනවද ඒ තරමටයි බුද්ධ අනුශාසනාව සම්පූර්ණ වෙන්නේ. ඉතින් අපිට මේ බණ ටික ඇහෙනකොට නම් අපිට හිතෙන්නේ අපේ හිත නම් පුදුම පිරිසිදුකමක් කියලා. හරි පිරිසිදුයි කියලා. ඒ පිරිසිදු මට්ටම හොඳට දැනෙන්න වගේ තේරෙන්න වගේ එනවා. හරි පිරිසිදුයි මගේ හිත නම් දැන් බුද්ධ ශාසනය වෙනුවෙන් කියා ගන්න බැරි පිරිසිදුකමක් තියෙනවා වගේ හිතෙනවා. එහෙනම් කෝ ප්‍රතිපල? දැන් ඒ ගැන උනන්දු විය යුතු කාලයක් ඇවිල්ලා. ඒ ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතු කාලයක මේ ඉන්නේ. ඒ නිසා මේ රටේ පාපය අකුසලයේ ධර්මත් රජ කරගෙන යනවා. ඒක පැහැදිලි. ඒක නොවෙනවා නෙවෙයි.
ඒ ඉතින් බුද්ධ ශාසනයක් තියෙන කාලෙත් එහෙම පිරිසක් ඉන්නවමනේ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලෙත් එහෙම පිරිසක් ඉන්නවා. එහෙනම් මේ බුද්ධ ශාසනය ඉවර වෙනකනොත් එහෙම පිරිසක් ඉන්නවා. හැබැයි බුදු සසුනක් පවතින කාලෙක ශ්‍රාවක පිරිසකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස පාප කුසල ධර්ම නතර කිරීමක් කරගෙන ඉන්නේ. කුසල පුණ්‍ය ධර්ම උපදවා ගැනීමේ වැඩපිළිවෙලෙත් ජීවිතේ ගෙනියන. ජීවිතය තුල එහෙම වැඩපිළිවෙලක් ගෙනියන. ඒ වගේම හිත හඳුනාගෙන හිතේ පිරිසිදු බව ගොඩනගෙන කටයුත්තකුත් තියෙනවා. එතකොට බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ පාප කුසල ධර්ම වල බලවත්වම යෙදෙමින වැඩපිළිවෙලක් පමණක් ඉතිරි වෙන එක. එතකොට මේ අකරණය නෑ ඒකේ. කුසල සුපසම්පදාව කියන එක කරන්නේ නෑ. සිත් දමනය කිරීම සිද්ධ වෙන්නේ නෑ. සිත් පිරිසිදු කිරීම සිද්ධ වෙන්නේ නෑ. ඒ ටික අතුරුදහන්. ඒකට කියනවා බුද්ධ ශාසනය අතුරුදහන්. ආය නැවතත් බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා ඒ අනුශාසනාව පිහිටවන්න. මේක බුද්ධෝනුශාසනාව නෙවෙයි බුද්ධානුශාසනාව. ඒකේ තේරුම ඒ දෙකේ තේරුම දන්නවද? බුද්ධෝනුශාසනාව කිව්වොත් එකක්. බුද්ධානුශාසනාව කිව්වොත් තව එකක්. බුද්ධෝ කිව්වොත් ඒක වචනයි. බුද්ධා කිව්වොත් බහු වචනයි. පාලි වර්ණගීමේ බුද්ධෝ බුද්ධා. පළවෙනි විභක්තිය මතක් කරලා බලන්න. බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්දේ. එතකොට ඒ වර්ණගීමත් එක්කලා බුද්ධෝ කියන්නේ ඒක වචනයි. බහුවචනයට මොකද දෙන්නේ? බුද්ධං. එහෙනම් මේක එක බුදුවරයෙකුගේ අනුශාසනාවක් නෙවෙයි. එමුණනම් බුද්ධෝනුශාසනාව කියන්නේ. නේ? සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි. මොකද්ද? සබ්බ පාපස්සාකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඒ තුන එක බුදුවරයෙකුගේ අනුශාසනාවක් නෙවෙයි, සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. නැවත එහෙනම් බුදු කෙනෙක් කවදා හරි පහළ වුණත් ආය මතු කරන්නේ මේ ස්වභාවය. ශාසනාව. එතකොට ශාසනික අතුරුදහන් වීම කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ඔය කියපු කරුණු තුන නැවැත්තුවට පස්සේ ඉතුරු වෙන්නේ සබ්බ පාපස්ස කරණ. සියලු පාප අකුසල ධර්ම කරන එකමයි මිනිසුන්ට ඉතුරු වෙන්නේ. ඒවා කරණම් ගහගෙන කරනවා තමයි එතකොට. දැන් වැඩේ පටන් අරගෙන නම් තියෙන්නේ. ඒ විදිහට යම් රටක යම් දේශයක යම් දීපයක යම් ප්‍රදේශයක යම් පළාතක යම් ගමක නේ යම් ග්‍රාමයක ඒ වෙනුවෙන් නම් සියලු සංග්‍රාම තියෙන්නේ. ඌවට මොන නම් දැම්මද? ඒ වගේ සිද්ධ වෙන සංග්‍රාමය සබ්බපාපස්ස කරණම්. වංචාව, දූෂණය, අල්ලස්, කොමිස් මේවා හරහා මිනිස්සුන්ගේ හිත් දූෂ්‍ය වෙන එක නම් මේ සිද්ධ වෙන්නේ. යම් රටක ඒක සිද්ධිය සිද්ධ වෙනවා. කරන අය තුල ඒක එහෙම සිද්ධ කරනවා. ඊට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු කෑකොස්සන් ගහමින් ඒවට නොයෙක් දේවල් කරන්න ගිහිල්ලා ඒ අයගේ හිත් දූෂ්‍ය වෙනවා. සොකීය චිත්තසංතානයන්ගේ පාරිශුද්ධිය පැත්තකට දාලා සියලු දෙනාම පාපයන්ගේ අකුසලයන්ගේ කරණයටම ගිහිල්ලා නම් කරන්නම ගිහිල්ලා නම් ඒකම කරණම් ගහගෙන සිද්ධ වෙන්නේ මේක නම් සබ්බ පාපස්ස කරණම් පටන් අරන් නැද්ද දැන්?
අකරණ නවත්තන්න අකරණම් කරන්න තියෙන කයට ඉඩකඩ ඇහිරෙනවා. එහෙනම් බුද්ධ ශාසනික පරිහානියේ වැඩ කටයුතු ටික සාර්ථකව ආරම්භ කළා කියලා වාර්තාගත වෙන්න පුළුවන්. මෙහි නෙවෙයි. මේ විශ්වය තුල ඒ වාර්තාව රෙකෝඩ් එක තියෙනවා ඊට පස්සේ. ඒ රෙකෝඩ් එක දිහා බලලා තමයි මේ විශ්වයේ ਸਰව සාධාරණේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ. අපිට අසාධාරණ වෙන්න පුළුවන් පස්සේ සිද්ධ වෙන දේ. විවිධ අසාධාරණකම් නැද්ද අපිට? ඒවා අපිට අසාධාරණකම් වුණාට විශ්වයේ සාධාරණයක්. මේ විශ්වයේ ਸਰව සාධාරණයි. පැහැදිලිද කියන්නේ? ඒත් මේ විශ්වයේ ਸਰව සාධාරණීය ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි කමට අපි මොකද කියන්නේ විශ්වයට දෙස් දෙවල් තියෙන තැනට අපි දාට එනවා. මේ සබාදහමට මේ විශ්වයට අපි දෙස් දෙවල් තියෙන තැනට සිතුවිලි මාත්‍රයකින් එනවද? එයද ප්‍රබල වූ අකුසලයක් බවට පත් වෙනවා. අපි දොස් කියනවා නැත්නම් හිතනවා මට මේ සිද්ධ වෙන දේවල් එක්කලා මේ සබාදහමට අපි තාප දෙනවා. මම මෙච්චර හොඳට ඉන්නවා. මම මෙච්චර හොඳයි. මටම මෙහෙම වෙනවා. චෙක් කියලා කිව්වොත් ඉවරයි තමයි. තමන් කර කියාගත්තු වැඩපිළිවෙල සියල්ල සාධාරණීකරණය කරගෙන දැන් ලැබෙන ප්‍රතිඵලයත් එක්ක ගැටුමකුත් ඇති කරගෙන හිටියේ. එහි විපාකයට අපි අකමැති වෙලා. අපි මේ ධර්මතාවයට දොස් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මේවා අපේම වැරදි. අපේම අකුසල්. ඒ වගේම විපාක. මේ పూర్ව භාගයන්ගේ අපි කරගත්තු කර්ම විපාක මේ පැමිණෙන්නේ. සැප විදියට හෝ දුක විදියට පැමිණෙන්නේ ඒ ටික. අන්නේ අවබෝධයට පැමිණෙනවා නම් යලි යලිත් කරගන්නා පාපේ අකුසලයේ ධර්මයේ පාලනයක් අපි ඇති කරගන්නවා. එතනින් තමයි ධර්ම මාර්ගයකට එන්න පාර හැදෙන්නේ යට. එහෙම නැතුව මේ සබාදහමේ තියෙන සිද්ධාන්තය තේරෙන්නේ නැත්නම් අපි මමත්වයෙන් නැගී සිටිනවා නම් මට අසාධාරණකමක් කියාගෙන නැගිට්ටා. මම මගේ හපංකමක් කියාගෙන නැගිට්ටා. නැගිටින්නේ බුද්ධ ශාසනය තුල නෙවෙයි. ඒ නිසා මේ බුදු සසුන හරිම වෙනස්. අනිත් තැන්වල තියෙන අනුශාසනා වගේ නෙවෙයි. මගේ ගැලවුම උදෙසා මා කැපී පෙනෙන දැඟලීමෙන් බුද්ධ ශාසනයෙන් අපි අයින් වෙනවා. ඒ වෙනුවට අපි මේ ලෝකේ සබාදහමට ගරු කරන සබාදහමට හිස නමා ගරු කරන ස්වභාවය අපි තුල ඇති වෙනවා. දැන් මේ අපිට පේන පාපසකරණේ බලවත් වෙන යුගයේ සබාදහම විනාශ කරගෙන යනවා. සබාදහමට ගරු කරන ස්වභාවය නැති වෙලා මිනිස්සු අතර. සබාදහමේ හැදෙන වැඩෙන හැම දෙයක්ම විනාශ කරනවා. සත්ත්ව විනාශය, ගහකොළ විනාශය, පරිසර විනාශය. සත්ත්ව විනාශය බොහෝම තදර ක්‍රියාත්මක වෙනවා. ජීවන වැඩ කටයුතු වෙනුවෙන් ජීවන ගමන තමන්ගේ සුඛෝභෝගී කර ගැනීම වෙනුවෙන් වසවිස යොදලා ආදායම් මාර්ග වැඩි කරගන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයේ හැටියට අපි හිතන්නේවත් නැති වේගයකින් මේ සත්වයාට හානිය සිදු වීගෙන යනවා. මේ හැම දෙයක්ම බුද්ධ ශාසනය අතුරුදහන් කරන්න අපි ගන්න වැඩපිළිවෙල තමයි. තේරෙනවද මම කියන්නේ? ඒ නිසා අපි ගොඩක් සැලකිලිමත් විය යුතු යුගයක් මේ තියෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවෙන් අපි බැහැර වෙමින් අපි ප්‍රතිඵලත් හොයනවා, මාර්ගඵලත් මේ යුගයේ හරියට හොයනවා. ඔයලා මොනවා හරි එකක් හිතේ හදාගෙන මාර්ගඵල ලැබුවා කියලාගෙනත් ඉන්නවා. ඒ කරුණෙනුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව බැහැර කරගන්න. ඒ නිසා හිත පිරිසිදු කරන වැඩපිළිවෙල කතා කරනවට සමහර අය කැමති නැහැ. පාප අකුසල ධර්ම නවත්තන්නට කතා කරපුවම කොටසක් කැමති වෙනවා.
පින් කුසල් දහම් වඩන වැඩපිළිවෙල ඒවා ටික කවුරු හරි හොඳට කරනකොට ඒ ගැන කතා කරවම ඒකට බොහොම කැමති වෙනවා. ඒගොල්ලන්ට උනත් හිත පිරිසිදු කරගන්න කියලා කතා කරොත් ඒගොල්ලන්ටත් බොහොම තද වෙනවා. හරි තරහ යනවා. ඒ නිසා හිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙලක් යෝජනා කරද්දී තරහ යනවා නම් අමනාපකමක් ඇති වෙනවා නම් අපි කොතනද ඉන්නේ? බුද්ධ ශාසනයේ පරිපූර්ණත්වයට යන ගමනක නේද? ඒ නිසා මේකේ බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ලබන්නට ඒ අනුශාසනාව නිතර ඇහෙන්න එපායි. ඒ අනුශාසනාව නිතර අපිට ඇහෙන ක්‍රමය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ මොකක් සඳහාද? අපිට යම්කිසි ෆෝස් එකක් දෙනවා. ෆෝස් එකක් කියන්නේ බලකිරීමක් කරනවා. අපිට යම්කිසි බලකිරීමක් කරනවා. මොකකටද බල කරන්නේ? හිතේ තියෙන අපිරිසිදුකමක් අයින් කරවන්න. කල්යාණ මිත්‍ර ස්වභාවය බල කරන්නේ මොකේටද? අපේ හිතවල තියෙන අපිරිසිදුකමක් අයින් කරන්න බල කරනවා. එතකොට ඒ බල කරනකොට ඒ බලයට විරුද්ධ බලයක් අපෙන් ප්‍රොඩියුස් වෙනවා. නිෂ්පාදනය වෙනවා. උපදිනවා. අර බලය නිෂේධනය කරන්න. මොකද්ද වෙන්නේ? හොඳට තේරුම් ගන්න මොකද්ද වෙන්නේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය තෝරගන්න එපා වෙන තැනදී. කල්යාණ මිත්‍ර සම්පත්තිය හැම වෙලාවෙම අපිට යම්කිසි බලයක් දෙනවා. ඒ කියන්නේ බල කිරීමක් කරනවා. එහෙම නැත්නම් මොනයම් වූ ක්‍රමයකින් හෝ බලයක් දෙනවා. මොකක් සඳහාද දෙන්නේ? චිත්තසංතානේ පවතිනා වූ අපිරිසිදු ස්වභාවයක් අයින් කරනවා. පැහැදිලිද කියන එක? එතකොට අපේ හිත වලින් මොකද වෙන්නේ? ඒ අපිරිසිදු ස්වභාවය අයින් කර ගන්නවා වෙනුවට ප්‍රතිවිරුද්ධ වූ හා සමාන වූ බලයක් අනිත් පැත්තට ක්‍රියාත්මක කරනවා. මොකක් සඳහාද? අර බලය නිෂේධනය කරලා තියන්නේ. ඒ බලයන් ඉදිරිපත් වීම කල්යාණ මිත්‍රත්වයේ හැටියට බාරගන්නේ නැහැ. ආයේ එහෙම බල කිරීම කරන්නේ නැතුව ඉන්නවා නම් කල්යාණ මිත්‍යාසය පිළිගන්නවා. ආන් ඒ බඳු අය අති සියුම් විදිහට බුද්ධ ශාසනය විනාශ කරනවා. ප්‍රතිපලක් හොයනවා. අපි ඒ තැනට සියුම් විදියට ගිහින් බලන්න ඕන බුද්ධ ශාසනික පරිහානියට මම දායකත්වයේ සපයමින් සිටීද? නෑ කියලා අපි මේක ඔළුව වනන්න පුළුවන්. අපිට මේව ගැන සැලකිල්ලක් නැති නිසා. ඒ වුණාට අපේ හිත එහෙම කරනවද? තමන්ගේ සිතුවිලි පිළිබඳව සිත පිළිබඳව විමසන්න නැති කෙනෙකුට කොහේ ගෝචර වෙන්නද පුළුවන්? ඒ ස්වභාවය නැති වෙන්නේ කාගේද? මන් දිගටම දේශනාවල සඳහන් කරගෙන එන නිවන් දකින්න ප්‍රාර්ථනාව, නිවන් දකින්න අරමුණේ හිත පිහිටවලා තියෙන කෙනෙකුට විතරයි ඒක නෙවෙන්නේ. ඉන් මතු පිට පැවැත්ම, ඒ නිවනෙන් මෙපිට තියෙන පැවැත්ම ජීවිතේ කරගත්තු අයට නිවනේ ඉලක්කේ නැත්නම්
කල්යාණ මිත්‍රයාට කියන්නේ මේන් අපේ ස්වභාවය වර්ණනා කරන්න අපි. මේ මගේ හිතේ ස්වභාවය හිතේ තියෙන කිලුටු ගැන කතා කරන්නේ නැතුව අනිත් අයගේ තියෙන කිලුටු වලට සාපේක්ෂක කරලා මං කොච්චර පිරිසිදුද කියලා කියවන්න අනිත් අයට. එතකොට මං ඔබ වහන්සේට උපස්ථාන කරනවා. එතකොට මං ඔබ වහන්සේට මම වර්ණාවක් එකතු කරනවා හොඳම කල්යාණ මිත්‍රයා කියලා. අපේ හිතේ තියෙන අපිරිසිදුකමට පහරක් ගැහුවොත් අපේ මූණ කිරටු වෙනවා. මූණ ඇකිලෙනවා. අප්‍රසාදේ පිට වෙනවා. වචන වලින්, සිතුවිලි වලින් ජීවිතේ කඩා වැටෙනවා වගේ දැනෙනවා. ඔක්කොටම අකුල් හෙලන්න හිතෙනවා. දන්නේම නැතුව යකුල් හෙලීම සිද්ධ වෙනවා. ඔක්කොම වැඩ පිළිවෙල කඩා වැටෙනවා ඊට පස්සේ. ඒකට කල්යාණ මිත්‍රයෝ එතනින් එහාට බලහත්කාරකම් කරන්න එන්නේ නැත. උන්වහන්සේලාට විමුක්තිය සොයාගෙන යෑමේ ගමන එතකොට විවෘත කරගන්න. තව තවත් උන්වහන්සේලා තුළ විමුක්තිය සොයාගෙන මේක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය. ඔබට මතකයි බුදුරජාණන් වහන්සේත් එක්තරා තැනකදී මේ ආකාරයේ ඇතිවිච්ච සිද්ධූෂ්‍ය විච්ච අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරන්න උත්සාහ කරද්දී ඔබ වහන්සේ නිහඬව සිටිනසේක්වා. ඔබ වහන්සේට මේකෙන් වැඩන්නේ අපි මේ ප්‍රශ්නේ බලා ගන්න. අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්නම් කියලා භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළා. උන්වහන්සේ එකට ගරු කළා. එහෙනම් ඕගොල්ලෝ බලා ගන්න. උන්වහන්සේ තනියම කුටි ආස්පස් කරා. තනියම පාත්‍ර සිවුරු පිළියෙල කරගන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරන්නේත් නැහැ. තනියම පාත්‍ර සිවුරු සකසගෙන තනියම කුටිය ආස්පස් කරලා උන්වහන්සේ පිටත් වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාට බොහොම කලබගැනියක් ඇති වෙනවා. අනේ ශාස්ත්‍රුන් වහන්සේ පිටත් වුණා. අපිට දැන් අනුශාසනා කරන්න කෙනෙක් නැති වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ගිහිල්ලා නවත්තන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මට කතා කරන්න නැතුව දෙවෙනියෙක් සොයන්න නැතුව තථාගතයන් වහන්සේ තනියම මේ ටික කළා කියන්නේ. තනියම පිටත් වුණා කියන්නේ. ආයේ කවුරුත් එන්න එපා කියන එකයි කතා කරන්නේ. මට බෑ මේ වෙලාවෙ ඉදිරියට වෙන්න. උන්වහන්සේ වැඩියා පාරිලීයක වනයේට. කැලේ සතෙක් එක්ක ලැබෙන උපස්ථානකින් යැපිලා උන්වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටියා. භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා ඇති වෙලා. ඔන්න ඔය කතා වස්තුව හරි වැදගත් අපිට. මොකද ඔය කතාවේ අපි නැහැ කියලා කියන්න බෑ. මොකද අපේ සීමාවට වඩා අපිට උදව් කරන්න ආවොත් අපේ කතාවත් ඕක තමයි. අපි නිවන ඉලක්ක කරලා නැතිකමකට හේතුව. නිවන ඉලක්ක කරගෙන ආපු පිරිසට බුදුරජාණන් වහන්සේ නිවන දක්වා උපදෙස් දෙනකම් කීකරුකම තියෙනවා. නිවන ඉලක්ක කරලා නැති හැම වෙලාවකම ඒ නිවනට බණ කියනකොට අපි නිවනට ඒක ගලප ගන්න දඟලනව වෙනුවට පුද්ගලික චරිතයට හානියක් වගේ දැනුනාම අපි මොකද කරන්නේ? නිහඬ කරවන්න උත්සාහ කරනවා. අවවාදයට රිටර්න් එක දෙන්න බලන්න. අවස්ථාවක් හොයා ඉන්න අවවාදයට රිටර්න් එක දෙන්න. ඒක දැනුනහම ඒ කල්යාණ මිත්‍රයෝ රැඳෙන්නේ නැහැ එතනින්. ඒ කල්යාණ මිත්‍රයන්ට යන්න කියලා කියන එක ක්‍රමයක්. කල්යාණ මිත්‍රයෝ එලව ගන්න උත්සාහය එතන තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ සිද්ධිය හිමිව සිද්ධ වෙනවා. ඉතින් මම මේ ටික කියන්න හේතුව මේ බුදු ශාසනය සුරකින්න කල්යාණ ධර්ම වඩන කල්යාණ ගුණ ධර්ම ඇති සත්පුරුෂ උත්තමයෝ පහළ වෙච්ච යුගයක් මේක. මේ රට පුණ්‍යවන්ත දේශයක්. පුණ්‍යවන්ත දීපයක්. සම්බුදු සසුනේ බැබලීම සිද්ධ වෙන්න තියෙන ලස්සන දිවයිනක්. ධර්මදීපයක්. මේ උතුම් ධර්මදීපයේ බුදුසසුන බබලෙන අවසානට බුදුසසුන බබල වෙන
සුන්දරම දේශය මෙයයි. ඒ දේශයේ කලන මිතුරු ශක්තිය අතුරුදහන් වෙනවා නම් වෙන්නේ ඒ කාලේ ඉක්ුණාට පස්සේ. බුද්ධ ශාසනික කාල පරිච්ඡේදයෙන් අනතුරුයි. ඒ නිසා අදටත් මම හදවතින්ම අදහනවා මේ දේශේ කල්යාණ ශක්තිය අපිට උපකාර කරන ගතිය තියෙනවා. ඉතින් විවිධ කල්යාණ මිත්‍ර පිරිස් තමන්ට හැකි පමණින් අන් අයට උදව් උපකාර කරන ශක්තිය තියෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ ඒ ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට හැදෙන පිරිස නිවන ඉලක්ක කරගෙන යන ගමන බැහැර කරගෙන දාසියුම්ව බැලිය යුතු කරුණක් මම මේ කියන්නේ. තමන්ගේ වැජබීම උදෙසා, තමන්ගේ යැපීම උදෙසා, තමන්ගේ පැවැත්ම උදෙසා නාමය පවත්තන්න, ගෝත්‍රය පවත්තන්න ගියොත් එහෙම ඒ නාම ගෝත්‍රයට අසු වෙලා ගියොත් එහෙම බුද්ධ ශාසනයට කනකොකා හඬලවනවා. ඒ ගෝත්‍රය ගැන නෙවෙයි හිතන්න ඕන. බඩගෝස්තරය ගැන නෙවෙයි හිතන්න ඕන. මේ ගෝත්‍රයට හිර වෙලා, ගෝත්‍රය කියන්නේ පවුල, පවුල් සංස්ථාව, පවුල් පසුබිම, ජීවිතය, තමන්ගේ ජීවිතය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පැවැත්ම, ජීවිතය, කාය ජීවිත දෙකේ අපේක්ෂා පිහිටවන්නේ නැතුව ඒ කාය ජීවිත අපේක්ෂාවන් අත්හැරගෙන මේ ධර්ම මාර්ගයේ වඩන්න උත්සාහ කරන්න කියලා. එතකොට අපි සලකන්න ඕනේ තමන්ගේ හිත පිරිසිදු කරන බලවේගවලට. හිත පිරිසිදු කරන්ට එන බලකිරීම දෙනවා කියලා කියන්නේ, බලවේග කියලා කියන්නේ බලයක් සපයා දෙන වේගවත් ප්‍රහාරයක් ලැබෙන තැන. එතකොට සිතේ අපිරිසිදුකමට ප්‍රහාරයක් ලැබෙනවා කියන්නේ බලයක් ලැබෙනවා. එතකොට මේ ලැබෙන්නේ මොකක්ද අපිට? බලයක්. මේ තමයි බාහිර බලය. බාහිර බලයට අපි මෙහි ඉඳගෙන විරුද්ධ බලයක් සැපයුවොත් එහෙම බල දෙක සමතුලිත වෙලා අපි හිටපු තැනම යනවා. නැත්තම් ගිය වේගෙන්ම යනවා. යම් කිසි ඉස්සරහට පැවතිච්ච වේගයක් තියෙනවා නම් ඒ වේගෙන් ගමන යනවා. වේගවත් බව වැඩි කරගන්න විදියක් නැහැ. එතකොට එහෙම නැත්තම් තිබ්බ නිශ්චල බව චලනයකටපත් කරගන්න විදියක්. ඉතින් මේ නිව්ටන්ගේ නියමය භෞතික විද්‍යාව අධ්‍යයනය කරලා බලුවොත් නිව්ටන්ගේ තියෙන ওই නියමය. බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන තාක්කල් වස්තුවක් තම නිශ්චලතාවය හෝ ඒකාකාර ප්‍රවේගය එලෙසම පවත්වා ගනී. බාහිර බලයක් එනකොට සන්තුලනය කරන්න යන්න එපා. ඒක නිවන පැත්තට නම් මේක එන්නේ. ඒක සමතුලිත කරගන්න හදන්න එපා. ඒ කියන්නේ පින්වතුනි මොකක්ද ඔබට ඒකෙන් තේරුනේ? බාහිර අසන්තුලිත බලයක් කියලා කියන්නේ අපිට නිකන් සන්තුලනය කරගන්න බැරි විදිහේ බලයක්. එතකොට අපි වේගෙන් කරුණු හොයනවා මේකට සාධාරණ කරුණු ඉදිරිපත් කරන්න. ඒ සන්තුලනය කරගන්න උත්සාහ කරනවා. ආමුදුරුවෝ එහෙම කිව්වට කියලා අපි දන්නවා මේකට සාධාරණ කරුණු අපි ගාව තියෙන බව. කියලා හරිය සාධාරණ කරුණු ටිකක් මෙහෙන් හදාගන්න පුළුවන් දවස් දෙකක් වෙහෙදෙනකොට. ඒ අහන වෙලාවෙම නම් උපදේශය ඇහෙන වෙලාවෙම නම් හිතෙනවා අපි හරි මදි කියලා. ඒත් සතියක් විතර යනකොට කොහොම හරි මේක සමතුලිත කරගන්න කරුණු ටිකක් හොයාගන්න. හොයාගෙන ආයෙ හිටපු තැන ජීවිතේ. ඉදිරි ගමනක් තියනවද? නෑ. ඒකනේ කියන්නේ අසන්තුලිත බලයක් වෙලා නෑනේ දැන් මේක සම්තුලනය කරගෙන. සමතුලිත බලවලට කොහාටවත් චලනය කරවන්න බෑනේ. බාහිර අසන්තුලිත බලයක් අවශ්‍යයි. ඒ කල්යාණ මිත්‍රයන් ලබා දෙන බල කිරීම අපිව බල ගැන්වීමක් නේ.
අපිට දැන් ඉදිරියට යන්න බලයක් නැතුවනේ හිටියේ. බලය කියන්නේ හයියක්, ශක්තියක් නේ. මේ බලයක් දෙනවා කියලා කරලා තියෙන ශක්තිය සම්ප්‍රේෂණය කරලා දීලා නේ. මේක ඇයි බලහත්කාරයක් වගේ ගත්තේ? ඇයි බලහත්කාරයක් වගේ ඔබට දැනෙන්නේ? නිවනට කැමති නැති නිසා. නිවනට කැමති අයට මේක බලයක්. නිවනට අකමැති චරිතවලට මේක බලහත්කාරයක්. එනවා හාමුදුරුවෝ අපිට බලහත්කාරකම් කරන්න කියලා හිතෙනවා ඒක. තේරුණාද වෙනදී? ඕක අපේ චින්තනයේ වැරද්දක්. අපි හිත හදාගෙන ඉන්නේ නිවන් දකින්න නම් අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ දෙන යම් කිසි උපදේශයක් ඇද්ද අපිට නම් මහා බලයක් ස්වාමීන්. අපිට නම් මහා ශක්තියක්. අහං හිත පිරිසිදු කරන්නන්ගේ සංගමේ බැනර් එක. එහෙම කියන්නේ තේරෙන්නේ. හිත පිරිසිදු කරන්න කැමති වූ අයගේ සංගමයක් තියෙනවනේ. ඒ සංගමයෙන් එන බැනර් එක ඒක. හිත අපිරිසිදුකමකට පහර වදිනකොට හිත පිරිසිදු කරන්න අකමැති අයගේ සංගමේ බැනර් එක මොකක්ද? වහා නවතුණු හාමුදුරුවන්ගේ බලහත්කාරය වහා නවතුණු. අපගේ බලවත් විරෝධය. මේ හාමුදුරුවෝ පන්නා දමන. මේ බලහත්කාරය වහා නවතුණු. අපගේ බලවත් විරෝධය. ඕක ඔය බැනර් එකකින් එක එක විදිහෙන් ප්‍රකාශනයට පත් වෙනවා. තේරුණාද? එක එක මාදිලියේ ප්‍රකාශන මාධ්‍යයන් හරහා එළියට එනවා. ඒ කියන්නේ කණ්ඩායම නිවන් දකින්න කැමති නැහැ. සබාදහම වුණා හොඳට බලාගෙන ඉන්නේ. එහෙම අයට එහෙනම් නිවන් දකින්න කියන්නේ දුකෙන් නිදහස් වෙන එකනේ. උඹලා කැමති නැත්නම් එහෙනම් දුක් විඳගෙන හිටපල්ලා කියලා දුක් ටිකක් දෙනවා. එතකොට කෑ ගහනවා දුකත් එපා කියලා. සැපදීපලා කියලා. හැබැයි මේ දුක් ගුලි කරලා ලස්සන ලේබල් ගැහුවාම සැප වගේ පේනවා. එතකොට සැප ඕනයි කියන අයට ඒ ක්‍රමයට සබාදහම දුක දෙනවා. දුක් ගුලි ඔතනවා සැපයි පාට පේන ලේබල් වලින්. ඊට පස්සේ අපි ගිහිල්ලා ගිල ගන්නවා. දැන් සැප භුක්ති විඳින්න ගිහිල්ලා ගිලගෙන තියෙන්නේ මොකද්ද? විඳව ගන්නත් බැරි වමාර ගන්නත් බැරි දුක්ගුලි. පැහැදිලිද කියන්නේ? ඒ නිසා බුද්ධ ශාසනික ක්‍රමය අඳුර ගන්නට වෙනවා. බුදු සසුන අඳුර ගන්න බැරි වුණොත් සචිත්ත පරියෝදපන හිතේ ඇතිවෙන මේ අපිරිසිදුකම අඳුරගෙන ඒ අපිරිසිදුකම බැහැර කරන ක්‍රමවේදයට අපේ කැමැත්ත ප්‍රකාශ කරන්න වෙනවා. අපි ප්‍රතිඥා දීලා ඉන්නවා නම් එහෙම දෙයකට කැමැති බව. ඒ ප්‍රතිඥාවට අනුව කටයුතු කරන්න හදවතින්ම සූදානමක් තියෙනවා නම් සිතේ අපිරිසිදුකමක් පෙන්වා දීමම ලාභයක්. අපිරිසිදුකමකට යම් බලකිරීමක් එනවා නම් අයින් කරලා දාන්න. ඒක බලහත්කාරයක් විදිහට පේන්නේ නැහැ. බල ගැන්වීමක් විදිහට පේනවා. තෙද ගැන්වීමක් හැටියට ඒක පේන්නේ. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ බණ ටික ඇහෙනකොට බුදියන්නේ නැහැ. එහෙම බණ ටිකක් ඇහෙනකොට බුදියනවා කියන්නේ ප්‍රතික්ෂේප වීම. රිජෙක්ට් කරනවා ඒක. අපි නම් ගණන් ගනියෝවා. ඊට වඩා සැපයි බුදිය ගත්තා. ඊට පස්සේ ওই ටික නවත්තලා එහෙනම් අපි පූජාවක් කියනවා. වන්දනාවක් කරනවා. ඒව කරන්න අපි එන්න.
ධර්මාශෝක රජතුමා වගේ අපි මේ පින්කම් කරන්න කැමතියි. හැබැයි හිත හදන්න ඉන්න එපා. හිත හැදෙන දේ වැඩක් නෑ අපිට. මොකද අපි හිත හදා ගන්න ලෑස්ති නෑ. අපිට හිතට හයියක් කියලා ඉල්ලන්නේ මොනවද එතකොට? අපේ කෙලෙස් වලට සාධාරණයක් කරන්න. ආන් හිතට හයියයි එතකොට. ඒ අපි ගැන හරි වර්ණාවක් කළා. අපේ කුණු යන්න අපිව ඇපුල්ලුවා කියලා නෙවෙයි කියන්න කැමති. අපේ කුණු ටික වහලා සුදු රෙද්දක් කන්දලා මල් මාලයක් දැම්ම. තේරෙනවද? බාහිර අපි ගාව තියෙන ඒ ඇඳුම වෙනුවට වෙන ලස්සන ඇඳුමක් කන්දලා අපිව සරසලා අපිට මල් මාලයක් දාන කෙනා කල්යාණ මිත්‍රයා කියලා හිතාගෙන ඉන්නවා. ඇද්දගෙන ගිහිල්ලා අපි ওই ලස්සනට අඳන් ඉන්නේවා අයින් කරවලා ගලවලා දාලා අපුල්ලනවා අපි වල්ලගෙන. එතකොට මොකද්ද වෙන්නේ? අපිට රිදෙනව නේද? හැබැයි කුණු යනව නේද? දැන් කෙලස් නැමැති කුණු අපිරිසිදු යන විදිහට අපේ ජීවිතේ මලලා මේ ධර්මයේ මත තියලා අපුල්ලලා දානවා. ඒකට නෙමෙයිද අපි කැමති වෙන්න ඕන. හිතලා බලන්න ඉතින් ඔබ කැමති දෙයට ඔබ කැමති වෙන්න මට බලහත්කාරකම් කරන්න බෑ. කොහොමදත් බුදුරජාණන් වහන්සේගේ මේ බලහත්කාරකම නැහැ. ඒ ධර්මයේ යන උත්තරමිය බලහත්කාරකම් කරන්න දෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලාට දෙයක් ගන්න නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අපි තව ගොඩාක් අපේ ජීවිත හදාගද්දී නිහතමානීකමට එන්න ඕනේ. කීකරුකමට එන්න ඕනේ. අපි ගොඩක් අපේ හිත දියුණු කරගන්න තැනකට යන්න ඕනේ. බාහිර සෝබන වැඩ ටිකකට කොච්චර ගියත් හිත හදා ගැනීමේ වැඩපිළිවෙල එතන නැත්තම් ඒ කියන්නේ හිත පිරිසිදු කර ගැනීමේ වැඩපිළිවෙල. අපි හොඳා කියලා හිත හදා ගන්න පුළුවන්. නමුත් ඒ හිත්වල තියෙන අපිරිසිදුකම නැති කරලා නිවන පිණිස සිත සකසා ගැනීමක් කරන්න අපි කැමති වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වැඩපිළිවෙලට මඟ පෙන්වීමක් යම් ආකාරයක සිදු කරන්නට මේ පුංචි අනුශාසනාව සිදු කළේ. ඉතින් අද දවසෙත් මේ පුණ්‍ය භූමියට පැමිණිලා මේ දානමාන කටයුතු වලට සම්බන්ධ වෙලා පූජෝපහාර පවත්තලා බුද්ධෝපස්ථාන වශයෙන් සකස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයේද ස්වාමින් වහන්සේලා උදෙසා දන් පැන් පූජා කරගනිමින් සංඝෝපස්ථාන වශයෙන් සකස් කරගන්නා වූ පුණ්‍ය කුසල ධර්මයේද මේ පින්නිතුන්ගේ චිත්ත පාරිශුද්ධිය පිණිසම උපකාරක ධර්ම ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සියලු කටයුතු සාර්ථක වේවා. සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. ලබන්නා වූ නව වසර තුල වඩාත් ඵලදායී ශාසනික කටයුත්තක යෙදෙන්නට මේ උතුම් ධර්ම මාර්ගය පැහැදිලි කර දෙන්නටගත් උත්සාහය උපකාරක ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.